චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, හැමෝටම පොදුවේ පුහුණු වෙන්න පුළුවන් ධර්මකාරණා කරණීය මෙත්ත සූත්‍රය ඇසුරු කරගෙන සාකච්ඡාවට ලක් කරමු. මොකද ඒ වගේ සූත්‍රයක් ඇසුරින් කියලා දෙන දේ ඔබට වඩා පහසුයි ඔබලාගේ කාර්යබහුල ජීවිතයේදී පුහුණු කරන්න. අපි ඒ සඳහා ආරම්භක ගාථාවල තිබෙන ධර්ම කරුණු අද සාකච්ඡා කරනවා. කරණීය මෙත්ත සූත්‍රය අපි ඒ නමින් හැඳින්වුවට මෙත්ත සූත්‍රය තමයි නම. කරණීය මෙත්ත සූත්‍රය කියලා ඒ සූත්‍රයට කියන්නේ පටන් ගන්නේ කරණීය මත්ත කුසලේන කියන වාක්‍යයෙන් නිසා අපේ සම්ප්‍රදායේ අපි කරණීය මෙත්ත සූත්‍රය කියලා තමයි ඒ සූත්‍රය ප්‍රචලිත වුණේ. මේ සූත්‍රය දේශනා කරේ ස්වාමීන් වහන්සේලා රැසකට භාවනා කරන්නට වනපියසකට ගියපු. ඔබ අහලා තියෙනවා එහි නිදානය උන්වහන්සේලාට ඒ වනපියසෙදී විවිධ බාධක පැමුණුණා කියලා. සීතල අධික සුළඟ, විවිධ දුර්ගන්ධයන්, කොටින්ම උන්වහන්සේලාට අමනුෂ්‍ය කොට්ටාසවල යම්කිසි ආකාරයක බලපෑමක් ආවා කියලා. ඊට පස්සේ ඒ සායනහන්සලා ඒ භාවනා මාර්ගය අතහැරලා නැවත බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න වඩිනවා. බුදුහාමුදුරුවෝ උන්වහන්සේලා අමතලා මේ සූත්‍රයෙන් ධර්මය පැහැදිලි කරනවා. මේ සූත්‍රයේ උන්වහන්සේලාට භාවනා කමටහනක්, අපිටත් භාවනා කමටහනක්. මේ සූත්‍රය අපිට ජීවන දර්ශනයක්, උන්වහන්සේලාටත් ජීවන දර්ශනයක් වුණා. ඒ වගේම උන්වහන්සේලාටත් අපටත් නිවන් මඟ පැහැදිලි කරන උතුම් ආර්ය ධර්ම දේශනාවක්. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ සූත්‍රය ඇසුරු කරගෙන ඉගෙන ගන්න ධම එක පැත්තකින් අපේ භාවනාමය අරමුණු සපුරා ගන්නත් මාර්ගෝපදේශනයක් කරගන්න ඕනි. අනෙක් පැත්තෙන් ඔබලාගේ මේ ලෝක ජීවිතය වඩා යහපත් කරගන්න. මෙහි තියෙන අන්තර්ගත කරුණු ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතය තුලදිම උතුම් නිවන අවබෝධ කරගන්න යන ගමනට අපි යම්කිසි ආකාරයක පෙර සූදානම් වෙන කරුණු විදියටත් අපිට මේ ධර්ම කරුණු උපයෝගී කරගන්න පුළුවන්. පළවෙනි කාරණය සක්කෝ කියන ධර්ම කරුණ. සක්කෝ කියන වචනය ඒට අට කතාවල තේරුම් දෙකක් දෙනවා. එකක් තමයි දක්ඛෝ කියන එක. අනික තමයි සමත්තෝ කියන එක. සිංහලෙන් දක්ෂයි සමර්ථයි කියන. සක්කෝ කියන වචනෙට තේරුම් කියයිද? දෙකයි. එකක් දක්ඛෝ දක්ෂ බව, දෙක සමත්තෝ සමර්ථ බව. එතකොට අපිට පේනවා දක්ෂ වීම ප්‍රාමාණික නෑ අපි උතුම් නිවන අරමුණු කරනවා නම්. වෙනත් අරමුණක් සාක්ෂාත් කරනවා නම් දක්ෂ වීම ප්‍රාමාණික නෑ. දක්ෂ වීම ආරම්භයක් විදියට තියෙන්න ඕනි. හැබැයි අපේ අරමුණ සම්පූර්ණ වෙනකම්ම ඒ දක්ෂකම පවත්වා ගන්න ඕනි. දක්ෂකම අපේ අරමුණ සම්පූර්ණ වෙනකම්ම පවත්වා ගත්තොත් ඒකට කියනවා මොකද්ද? සමර්ථකම. ඒක තමයි සමර්ථකම.
සමත් වේ. එතකොට අපේ මේ සක්කෝ කියන ධම් පාඨයට අනුව අපි නිවන් දකින්ට හිතන පිරිසක් විදියට මූලිකව අපි මූලිකව දාර්ශනික පදනම නිර්වුල්ව හදා ගන්නට දක්ෂ වෙන්න ඕනි. ඒ තුල පිටත් සිටින්න සමත් වෙන්න ඕනි. ඒක මොකද්ද? සම්මාදිට්ඨික වෙන්න. මුලින්ම අපි දක්ෂ වෙන්න ඕනි කොමකටද? සම්මාදිට්ඨිකෙක් වෙන්න, සම්‍යක් දෘෂ්ටිකෙක් වෙන්න. ඒ ඇති කරගත්තු සම්මාදිට්ඨිය තුල තහවුරු වෙන්න, සාවර වෙන්න, නොවෙනස්ව පිහිටා සිටින්න සමත් වෙන්න. මොකද සම්මා දිට්ඨික භාවය ඇති කර ගැනීමකින් තොරව ඔබටවත් මටවත් මේ භව ගමන නිම කිරීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි ඒකට දක්ෂ වෙන්න ඕනි මුලින්. නිවැරදි දර්ශනයක් අපිට දියුණු කරගන්න. නිවැරදි දර්ශනයක් අපිට ඇති කරගන්න. ඒකට දක්ෂ වෙන්න ඕන. ඉතින් ඒකට තියෙන දේ තමයි මූලිකවම පරතෝ ගෝසය සහ යෝනිසෝ මානසිකාරය. හොඳට සද්ධර්මය අහන්නත් ඕනේ. ඊළඟට අහපු ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්නත් ඕනේ. එතකොට තමයි අපිට ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. හොඳට සද්ධර්ම ශ්‍රවණය. හොඳ සිහි කල්පනාවකින් හොඳට ධර්මය අහන්න. ශ්‍රොතය දියුණු කරගන්න. තවත් වචනකින් කිව්වොත් බහුශ්‍රත කෙනෙක් වෙන්න ඕනේ. බහුශ්‍රත බව දියුණු වෙන්නේ පරතෝ ගෝස කියලා ධර්මයේ පාවිච්චි කරනවා. සත්පුරුෂයෝ වෙතින් ධර්ම අහන්න ඕනේ. සත්පුරුෂයෝ කියන්නේ කවදාකවත් අපි අස්ථානයක පිහිටුවන්නේ නැති පිරිසනේ. දුකින් නිදහස් වෙන්නම අපිට මඟ කියන පිරිස. අපි අපායගාමී වෙන්න නොදී අපිට මේ සංසාර ගමනේ නිදහස් වෙන්නත් යටත් පිරිසෙන් අපායට වැටෙන්නේ නැතුව සුගතිගාමී භව ගමනකටවත් මඟ පෙන්වන්න නැතන්ට. පවට සම්මාදම් කරවන්න නැතුව කුසලයට පිනට සම්මාදම් කරවන පිරිසට යටත් පිරිසෙන් අවම වශයෙන් අපි සත්පුරුෂයෝ කියනවා. තේවෙන්නේ සත්පුරුෂයෙක්ගෙන් අපේ ධම්ම ඉගෙන ගන්නට අවශ්‍යයි. ඒ අහන ධම හොඳට සිහිනුවණින් මෙනෙහි කිරීම අවශ්‍යයි අපේ දර්ශනය පුළුල් වෙන්න. නිවැරදි දර්ශනයක් සහිත වෙන්න නම් නිතර නිතර ධම්ම අහන්න ඕන. මා දන්නවා විහාර කමිටුව අඩුම මාසයකට වතාවක් හෝ පොයකට වතාවක් හෝ පුළුවන් උපරිම අවස්ථා ගානක් ඔයයන්ට ස්වාමින්වහන්සේලා වඩමවනවා නේ. ඒ සම්මා දිට්ඨිය පුළුල් වෙනවා අපේ සද්ධර්ම ශ්‍රවණය නිසා. ඇති වෙනවා විතරක් නෙමෙයි, ඇති වෙච්ච සම්මා දිට්ඨිය තහවුරු වෙනවා. සාවර වෙනවා. දුක පිළිබඳව නුවණ වැඩි වෙනවා ධම්ම අහනකොට. දුකට හේතුව පිළිබඳව නුවණ වැඩි වෙනවා ධර්මය ඉගෙන ගන්නකොට. ඊළඟට දුකින් නිදහස් වීම පිළිබඳව නුවණ වැඩි වෙනවා ධර්මය අහනකොට. දුකින් නිදහස් වෙන මාර්ගය ගැන නුවණ වැඩි වෙනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, මග්ගේ ඥානං, නිරෝධේ ඥානං නේ. නිරෝධගාමිනී පටිපදාය ඥානං. එතකොට ඒ උතුම් නිවන පිළිබඳව, ඊට මග පිළිබඳව, දුක පිළිබඳව, ඊට හේතුව පිළිබඳව අපේ නුවණ දියුණු වෙන්නේ මතක තියාගන්න ඕනි හොඳට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සක්කෝ කියන වචනේ ආධ්‍යාත්මික නිවන් මගට අදාළ අර්ථය නම් සමාධිත්‍ය ඇති කර ගැනීම. දැන් මෙහෙම දහම් අහනකොට එය තේරෙනවා. හැබැයි ඒ තේරුම්ගත්තු දෙෙහි දිගටම ඉන්න, ඒ තේරුම්ගත්තු දෙය නැවත නැවතත් තහවුරු කරගන්න ඔබත් මාත් වීරිය කරන්න ඕනේ. ඒකයි කිව්වේ ඇහුවට විතරක් මදි. යෝනිසෝ මානසිකාරයෙන් හොඳට නිරන්තරයෙන් ඒ අහපු දේ නැවත මතක් කරන්න. එතකොට තමයි ඒ අපිට ඇතිවෙච්ච දර්ශනය ස්ථාවර දර්ශනයක් බවට පත් වෙන්නේ. සාමාන්‍ය ඔබලාගේ ජීවිතේ ගත කරන්නටත් ඔබලාට හොඳ දෘෂ්ටියක්, හොඳ දැක්මක් ඇති කර ගැනීම අවශ්‍යයි නේ. නිවැරදි පුළුල් දැක්මක් ඇති කර ගැනීම අවශ්‍යයි. ඔබලාගේ අරමුණට කැප දේ මොකද්ද? අකැප දේ මොකද්ද? ගෝචර දේ මොකද්ද? අගෝචර දේ මොකද්ද?
යුතු දේ මොනවද? අයුතු දේ මොනවද? ඇසුරු කරන්න සුදුසු කවුද? නුසුදුසු කවුද? යන්න හොඳ තැන් මොනවද? යන්න හොඳ නැති තැන් මොනවද? ඒ කියන්නේ ඔබලාට සාමාන්‍ය ලෞකික ජීවිතයේ අරමුණු සාධනය කරගන්නත් ඔය දැක්ම හරි තියෙනවා. කැප දේ ගැනවත්, ගෝචර අගෝචර දේ ගැනවත්, තමන්ගේ අරමුණට යුතු අයුතු දේ ගැනවත්, සුදුසු නුසුදුසු අය පිළිබඳවවත් ඥානයක් නැතුව ඔබලාගේ සාමාන්‍ය ගෘහ ජීවිතය ඵලදායී කරගන්නටත් දුෂ්කරයි. ඒ නිසා පුළුල් දර්ශනයක් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නත් අවශ්‍යයි. ඒක ඇති කරගන්නත් දක්ෂ වෙන්න ඕන. නේද? රට මාරුණා කියලා දර්ශනය නිර්වුල් නම් ජීවිත අවුල් වෙන විදියක් නැහැ. වැදගත් වෙන්නේ ඉන්න තැන නෙවෙයි. එතනදී අපිට තියෙන දැක්ම. අපිට කොච්චර නිදහස තිබුණත්, කොච්චර අවස්ථා තිබුණත් අපි කැපදේ විතරයි නම් කරන්නේ. අකපදේ අකපයි කියලාම අවබෝධ කරන්න. යුතු දේ විතරයි යුතු, අයුතු දේ අයුතුමයි කියලා අවබෝධ කරන්නන් ඉන්නේ. නේද? ගෝචර තැන මෙතනයි, අගෝචර තැන මෙතනයි කියලා අපිට හොඳ නුවණක් තියෙනම් ඒ දාර්ශනික පදනම ඔබට තියෙන ඔබව මේ රට තුල සුරක්ෂිත කරાવી. ඔබගේ දරුවොත් මේ රට තුල සුරක්ෂිත කරાવી. මේ රට තුල ජීවත් වුණත් ඔබ නිවන් මාර්ගෙන් බැහැර නොවි දැහැමි ගෘහ ජීවිතයක්, දැහැමි විවාහයක් හෝ තනිකඩ එක් ලෙස වුණත් දැහැමි දිවියක් ඔබ ගෙවාවි ඔබට තියෙන දැක්මනු. ඒක හොඳට අපේ සම්මා දිට්ඨියෙම පෝෂණය කරලා පවත්ව ගන්න ඕනේ නේ. ඒ දැක්මත් ඉතින් හදා ගන්න ඕනේ අපේ නිවන් මාර්ගට හානි නොවෙන්නනේ. ඒ ගෝචර අගෝචර දේ කියන එකේ අදහස අපි ගන්නෙ කොතනින්ද? නිවන් දකින්න හිතන කෙනෙක් ගිහි ජීවිතේ ගත කරද්දි කැපදේ අකපදේ. අපායේ වැටෙන්නේ නැතුව ඉන්න හිතන කෙනෙක් ගිහි ජීවිතයක් ගෙවද්දී එයාට කැපදේ අකපදේ. යුතු දේ අයුතු දේ. ගෝචර දේ අගෝචර දේ. ගැළපෙන දේ නොගැළපෙන දේ. දැන් නිවන් දකින්න හිතන්නේ නැති, අපායක් විශ්වාස කරන්නේ නැති, සදිව්‍ය ලෝක විශ්වාස කරන්නේ නැති, කර්මය කර්මඵලයේ විශ්වාස කරන්නේ නැති නිරාගමික එක්කෙනෙකුගේ තත්වයයි අපි වගේ නිවනක් විශ්වාස කරන, සසරක් පිළිගන්න, සංසාරේ අපි ඉපදිලා තියෙනවාය, කෙලෙස් ඉතුරු වුණොත් ආයේ ඉපදෙන්නත් වෙනවාය කියලා විශ්වාස කරන පිරිසකට අපිට කැපදේ යකපදේ වෙනස්නේ. නේද? අපේ මූලික පිළිගැනීම එක තමයි එතකොට අපිට ගෝචර දේ අගෝචර දේ තේරෙන්නේ. අපි තෝර ගන්නවා. අඳුන ගන්නවා. යුතු අයුතු තැන අඳුන ගන්නවා. දැන් ඉගෙන ගන්න දරුවෙක් නම් නේ. ඉගෙන ගන්න දරුවෙක් නම් එයාගේ අධ්‍යාපනයේට කැපා කැප දෙන එයා ඉස්සෙල්ලම බලන්න ඕනේ. එයා ඇසුරු කරන්න සුදුසු නුසුදුසු අයනේ එයා බලන්න ඕනේ. එයාට යන්න සුදුසු තැන් නොයන්න සුදුසු තැන් එයා අඳුන ගන්න එපා. මම ඉගෙන ගන්නවා. මම තාම ළමයෙක්. මම ළමයෙක් විදියට තව මට යන්න තියෙන දුරේදී මේ අය එක්ක ගියොත් යන්න පුළුවන්ද? බැරිද? නුවණින් අඳුර ගන්න ඕනේ. ළමයෙකුට එවැනි දේවල් අඳුර ගන්න ප්‍රාමාණික ඥානයක් නැත්නම් මොකද කරන්න ඕන? එයා නිතරම දෙමව්පියන්ට ඇහුම්කම් දෙන්න. එයාටත් වරතෝගෝසේ ඕනද නැද්ද? ඕනේ. සත්පුරුෂ අම්මා, සත්පුරුෂ තාත්තා එයාට කියලා දෙන්න ඕනේ. මේක ඔයාට කැපයි, මේක කැප නැහැ. මේක යුතුයි, මේක යුතු නැහැ. මේක තමයි ගෝචර, මේක අගෝචරයි. මෙතන හොඳ තැනක් නෙවෙයි ඔයාට, මෙතන හොඳයි. භාග්‍යවතුන් සිංහලවත් සූත්‍රයේදී වදාළනේ නේද? පාපා නිවාරෙන්ති, පවින් බේර ගන්න. කල්යාණ නිවෙසෙන්ති, කුසලයේ යොදවන්න. භාග්‍යවතුන්සේ ඔබට අවධාරණය කළානේ ඔබේ දරුවෝ වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කර. ඊළඟට සික්කන් සික්කාපෙන්ති හොඳට උගන්වන්න. ඒවා උන්වහන්සේ ඔබට අවධාරණය කළා තියෙන්නේ. ඒක ඔබ කරලා දෙන්න ඕනේ. අවුරුදු 20ක් විතර වෙනකම් මම හිතන්නේ දෙමව්පියෝ තමයි දරුවන්ගේ මාර්ගෝපදේශකයෝ වෙන්න ඕනේ. දරුවොත් කැප වෙන්න ඕනි.
යටත් පිරිසෙන් 20 අවුරුද්දක්වත් අම්මා තාත්තගේ මග පෙන්වීමට හුඟකම්. ඒකට කැමති වෙන්න ඕන දරුවෝ. ඒකට නීතියනොත් ඉතින් පැඳී සිටිනවානේ. ලංකාවේ නීතියට අනුව වුණත් අවුරුදු 18ක් වෙනකල් ළමයින්ට ඕනේවා කරන්න බෑ. ළමයි අම්මට තාත්තට නීතියෙන්ම බැඳී සිටිනවා. අධිකරණයට බැඳී සිටිනවානේ. මං හිතනවා මේ රටවල් තුලත් එහෙම ඇති කියලා. දරුවෙක් ලෙස ඉන්නවා. ළමා කාලේ කල යුතු දේ නොයුතු දේ ළමයා දැනගන්න. ඒව ළමයාට කියලා දෙන්න. ඉතින් මම ඔබට යෝජනා කරන්නේ දරුවෝත් ඔබත් නේ ගිහියෝ වෙච්ච ඔබත් පැවිදා වෙච්ච මමත් දක්ෂ වෙන්න ඕනේ. කොමකටද? අපේ අරමුණ හරියටම නිර්වුල්ව අවබෝධ කරගන්න. අරමුණට හානිකර සහ උපකාර දේ හරියටම අඳුනගන්න. ඒක තමයි සක්කෝ කියලා කිව්වේ. දක්ෂ වීම කියලා කිව්වේ ඒකයි. දක්ෂ වුණාට මදි ඉතින් සමත් වෙන්න. ඒ කියන්නේ ඇති කරගත්තු දර්ශනේ දිගටම පිහිටා ඉන්නවා. එහෙම වුණොත් ඔබට මේ සාමාන්‍ය ලෞකික දේවල් වල වුණත් අර අසහනය වේදනාව අඩු කරගන්න පුළුවන් නේ. විවාහ වෙලා මෙහෙට එනකොට හදාගත්තු එකඟතාවයේ දිගටම ඉන්නවනම් නේද? දෙදෙනාම එක ඉක්මවා යන්නේ නැත්තම් දරුවෝ හදන්න තීරණය කරාම ඇති කරගත්තු එකඟතාවල දිගටම ඉන්නවනම් මං හිතන්නේ ගිහියන් වන ඔබට දුක නැති කරගන්න බැරි වුණත් ඒ විදිහට දුක අඩු කරගන්න හරි පුළුවන්. වැදගත් තමන් ඇති කරගත්තු දර්ශනය නිර්වුල්ව ඇති කරගන්න එකත් ඒ ඇති කරගත්තු දර්ශනය තුල අඛණ්ඩව පිහිටා සිටින එක. පරිසං වෙන්න ඕනි දේ තමයි අපිට හරි නිවැරදි දර්ශනයක් ඇති කරගන්න නම් අපි අන්තවලින් අයින් වීම අත්‍යවශ්‍ය බව මතකේ තියාගන්න. නිවැරදි දර්ශනයක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. නිවැරදි දැක්මක් එයා හේතුඵලවාදීව ලෝකය දකින්නේ නැති තාක්කල්. පටිච්ච සමුප්පන්නව ලෝකය දකින්නේ නැති තාක්කල් නිවැරදි දර්ශනයක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. එක්කෝ ඇත කියන අන්තයට වෙලා ඉඳී, එක්කෝ නැත කියන අන්තයට වෙලා ඉඳී. අන්තවල ඉන්නකන් ඒ ඇත්තට නිවැරදිව නිර්වුල්ව දෙයක් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. කැමැති කියන අන්තයට ගියත් පේන්නේ නැහැ. අකමැති කියන අන්තයට ගියත් පේන්නේ නැහැ. ඒ වෙනුවට යමක් දෙස බලන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඇත කියලා පිළිගන්නව නම් හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් ඒක ඇත කියන්න පුළුවන්. හේතු ප්‍රත්‍ය නැත්තම් ඒකට ඇත කිව්වොත් ඒක ආන්තික අදහසක්ද නැද්ද? ආන්තික අදහසක්. ඒක මිත්‍යා දෘෂ්ටික අදහසක්. හේතු නැති දෙයකට නෑයි කියන එක, තියනවා කියන එක. ඊළඟට හේතු තියෙන එකකට නෑයි කියන එක දෙකම අන්තයක්. ඒ නිසා ඇත හෝ නැත කියලා අපි අන්තවලට වැටෙන්න හොඳ නෑ. බුද්ධිමත්ව සිහිනුවණින් බලන්න නැතුව. අපි යමක් තියෙනවා කියලා පිළිගන්නව නම් බලන්න ඕනි ඒකට හේතු තියෙද. යමක් නෑ කියලා කියනව නම් අපි බලන්න ඕනි ඒ දේ පවතින හේතු දැන් නැති වෙලාද. බලන්න ඕනේමයි. එහෙම බැලුවොත් විතරයි අපි අන්තවලට නැතුව දේවල් සහේතුකව බැලුවා වෙන්නේ. පටිච්ච සමුප්පන්නව බැලුවා වෙන්නේ. මධ්‍යස්තව බැලුවා වෙන්නේ. කොටින්ම නිර්වුල්වම සම්මාදිට්ඨිකයෙක් විදියට බැලුවා වෙන්නේ. බුදුහාමුදුරන්ගෙන් කච්චානගොත්ත සූත්‍රයේදී සංයුත්ත නිකායේ කච්චානගොත්ත අහනවනේ ප්‍රශ්නයක් නේද? මොකක්ද අහන්නේ? සබ්බං අත්ති ඒ කියන්නේ මොකද්ද ස්වාමීනි සම්මාදිට්ඨිය කියන්නේ කියලා අහන්නේ. සම්මාදිට්ඨීති බන්තේ උච්චති. ස්වාමීනි සම්මාදිට්ඨිය කියලා කියනවා. කිත්තවතානුකෝ බන්තේ සම්මාදිට්ඨිකෝ හොති. කොච්චර කාරණාවකින් සම්මාදිට්ඨික වෙනවද? එතනදී බුදුහාමුදුරුවෝ වදාලා සබ්බං අත්ථීතිකෝ කච්චානාය මේතෝ අන්තෝ කච්චායනේ ඇත කියන අන්තයට ගියොත් ඒකත් අන්තයක්. නත්ථීතිකෝ කච්චාන අය ဒ ුතියෝ අන්තෝ දෙවෙනි අන්තය තමයි මොකද්ද? නැත කියන අන්තයට යන. ඔන්න ඔය අන්ත දෙකට වැටෙන්නේ නැතුව ඒතේතේ උභෝ අන්තේ අනුපගම්මනේ
මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව කවුරු හරි බලනවා නම් කොහොමද හේතුඵල සම්බන්ධය. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා. උන්වහන්සේ පෙන්වන නිසා ගැඹුරින් සමාධිට්ඨික භාවය තහවුරු කරගනිද්දී ඔබට ඇත හෝ නැත කියන ආදානග්‍රාහී අන්තවලින් දැඩි දෘෂ්ටි වලින් නිදහස් වෙන්න වෙනවා. ඒක ටිකක් පුළුල් වෙනමම මාතෘකාවක්. ඒක කතා කරන්න ගියොත් වෙනමම අපිට පැයක දෙකක සංවාදයක් වෙනවා ඇත සහ නැත අන්ත වටහා ගැනීම. මම ඔබට සරලව කියන්නේ සරලව තේරුම් ගන්න ඕනවට වඩා කැමැති කියන අන්තයට ගියත් ඇත්ත ඇති සැටියෙන් පේන්නේ ඕනවට වඩා අකමැති කියන අන්තයට ගිහිලා බැලුවත් ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නැහැ. ඔයක දෙකම අන්ත දෙකක්. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනි නම් අඳුන ගන්න ඕනේ නම් හේතු දකි. නේද? අපි කියමුකෝ මලක් තියනවා කියලා පිළිගන්නවා නම් ඒක පවතින හේතු දකි. එතකොට අපි ඒක තියනවා කියලා පිළිගන්නේ කොමක් තියෙනකන්ද? ඒක පවතින අවශ්‍ය කරන හේතු ටික තියෙන තාක්කල් විතරයි. නෑයි කියලා පිළිගන්නවා නම් ඒකෙන් අදහස් වෙනවා අපි අවබෝධ කරගෙන තියෙනවා අපි පිළි අරගෙන තියෙනවා තව දුරටත් මේ මල පවතිනවා කියන ගුණයට අයිති කරන හේතු ටික මේ මලෙන් අයින් වෙලා ගිහිල්ලා කියලා. එහෙම නැතුව නැත කියන්නෙත් නෑ තියනවා කියන්නෙත් නෑ බෞද්ධයෙක්. ඇත්ත කියලා යන්නෙත් නෑ නැත කියලා යන්නෙත් නෑ අන්තවලට. බලන්න හේතු තියද ප්‍රත්‍ය තියද නැත්නම් ඒ හේතු ප්‍රත්‍ය නැති වෙලාද? ටිකක් ගැඹුරු කාරණේ. ඒ වුණත් අපි වටහා ගන්නවා සම්මාදිට්ඨිකෙක් වෙන්න නම් එහෙම තමයි බලන්නේ. එහෙම බැලුවොත් ඇත්තටම අපේ බොහොම මධ්‍යස්ථව ලෝකේ නිර්වුල්ව දකින්න. කිසිම දෙයක හෝ පුද්ගලයෙකුගේ හෝ සිතුවිල්ලක හෝ වහලෙක් වෙන්න හිතෙන්නේ නැහැ. මොකද දකින්නවා එතකොට ඒක තියෙන ඉතින් ඒකට හේතු තියෙනකම් විතරයි. ඉතින් ඒකේ වහලෙක් වෙන එකේ ඇයි තේරුම කියලානේ. අපි ඉදිරියට සාකච්ඡා කරමු තව වෙලාවකදී. සක්කෝ කියන පදය හරියටම තේරුම් ගන්න. නිවැරදිව සම්මා දිට්ඨික භාවය තහවුරු කර ගැනීම සක්කෝ කියන වචනේ ගැඹුරුම අර්ථකථනවලදී අපිට වටහා ගන්න පුළුවන්. කොටින්ම අපිට නිවන පුහුණු වෙන්න, නිවන අවබෝධ කරගන්න, ඒ නිවන් මාර්ග පුහුණු වෙන්න යන කෙනෙක් කැප අකපදේ තේරුම් ගැනීම. භාවනාවට යන කෙනෙක් වනපීසකට ගියපු හාමුදුරුන්ලටනේ දේශනා කළේ නේද? එයා අඳුන ගන්න ඕනේ එයාට කැපදේයි අකපදේ. අඳුර ගන්න. එයාට හැසිරෙන්න නුසුදුසු තැනයි සුදුසු තැනයි අඳුර ගන්න ඕනේ. ඒ නුවණ නැතුව කැලේකට ගිහිල්ලා බෑ. කැලේක භාවනා කරනවා නම් ඒ ගෝචර අගෝචර බව ප්‍රත්‍ය අප්‍රත්‍ය දේ යුතු අයුතු දේ ඒ ටික අඳුර ගන්න ඕනේ. නැත්තම් ඉතින් ඒ ටික නිසාම අර අරමුණ බිඳ වැටෙන්නත් පුළුවන්. අනිත් එක Tamanට පුළුල් දර්ශනයක් ඇති වෙලා tie නම් කොච්චර බාධක ආවත් ඒ දැක්මට මිනිස්සු එක්කෙනෙක්වත් එකඟ නැතත් දර්ශනය නිර්වුල් ඇති වෙච්ච කෙනෙක් ඇති කරගත්තු කෙනෙක් ඉන්න පිරිසේ ප්‍රමාණය බල බල ඉන්නවද? නැහැ. ඉන්න පිරිස කී දෙනා වුණත් සමහර විට Taman තනි වුණත් Taman ඇති කරගත්තු නිර්වුල් දැක්ම තුල පිහිටලා වැඩ කරනවා මිසක වැඩි පිරිසක් ඉන්න එක නිවැරදි එක ලෙස පිළිගන්න යන්නේ නැහැ. තේරුම් ගත්තු අවබෝධ කරගත්තු හරි දේ තුල විතරයි පිහිටා සිටි. නිසා වැදගත්ම දේ දුකින් නිදහස් වෙන්නත් හොඳ ගෘහ ජීවිත ගෙවන්නත් ළමයින්ට හොඳ අනාගතයක් හදා ගන්නත් එයාලගේ දැක්ම. ඒක තමයි වැදගත්. රටකට උනත් එහෙම. රටකට උනත් දර්ශනයක් නැත්නම් ඒ රට හැමතිස්සෙම ව්‍යාකූලයි. මූලික දැක්මක් ඇතුව ගොඩනැගිච්ච රටවල් වල ගැටුම් අවම වෙලා තියෙනවා. ලෞකික නිවැරදි දැක්මක හිටියත් ගැටුම් අවම වෙලා තියෙනවා. අධ්‍යාපනය ගැන ප්‍රතිපත්තිය දර්ශනය මොකද්දනේ? ආර්ථිකය ගැන දර්ශනය මොකද්ද? සමාජ සම්බන්ධකම් ගැන දර්ශනය මොකක්ද? ඒ දර්ශනය ලෞකික වුණා. ඒව නිවැරදිව ඇති කරගත්තු මිනිස්සුන්ගේ රටවල් සහ එහෙම දර්ශනයක් නැති මිනිස්සුන්ගේ රටවල් අතර වෙනස
අපිට පේනවානේ. දැන් බලන්න තවම අපේ රටේ අධ්‍යාපනය ගැන දර්ශනය නිර්වුල් කරගන්න තාම බැරි වෙලානේ අපිට. එනේන ඇමතිතුමාට අනුව අධ්‍යාපනයේ පාඩම් මාලා වෙනස් වෙනවා. නේද? UMP කාලෙට එකක් ශ්‍රී ලංකා කාලෙට එකක්. ඒ හේතුව ඊට අදාළ නිර්වුල්ම දර්ශනයක පිහිටල නෙවෙයි ප්‍රතිපත්තිය ඇතිලා තියෙන්නේ. හැමදාම විසිරෙන. එක කාලයකට සබ්ජෙක්ට් 3යි කියනවා, තව කාලයකට සබ්ජෙක්ට් 4යි කියනවා. ඒක පාවි විසිරි තියෙන්නේ ඇයි? ඒ දැක්මේ තියෙන අර්බුදේනේ. ආර්ථිකයටත් ඕකමයි, සමාජයටත් ඕකමයි, දේශපාලනයටත් ඕකමයි නේ. ඒ ඕන එකක අර්බුද පැන නගින්නේ දර්ශනයක් නැතුව. මගේ පන්සලට හරිය විෂන් එකක් දැක්මක් නැත්තන්නේ. අපේ මොකද්ද අපේ පන්සලේ view එක කියලා අපිට පැහැදිලි නැත්තම්. අපි කොයි වගේ දර්ශනයක පිහිටලද යන්නේ කියන එක අපි නිර්වුල් කරගෙන නැත්තම් ඉතින් අපිට යන්න බෑ. දැන් මගේ පන්සල හදද්දිම මම මගේ පන්සලේ දර්ශනය සටහන් කරා. මොකක්ද අපි ලිව්වා? සාකච්ඡා කරලා අපි එකඟතාවයක් ඇති කරගත්තා. අපේ දැක්ම තමයි සම්බුද්ධ ශාසනයේ අනාගත රැකවරණය ගොඩනැගීම. තමයි අපි දැක්ක. ඊට අදාළව අපි මොකද කරන්නේ කියලා අපි සාකච්ඡා කළා. එතෙන්දී අපි එකඟතාවය දැනුම කුසලතා ආකල්ප වලින් පෙරි ශික්ෂාකාමී භික්ෂු පිරිසක් ඇදීම. ආරණ්‍යකේතනේ දර්ශනය සහ පරමාර්ථ විදිහට අපි සඳහන් කරගත්තා. අදටත් ඒක තියෙනවා. ඒකට එකඟ භික්ෂුවකට අපි ගාව පුහුණු වෙන්න පුළුවන්. එකඟ නැත්නම් යන්න පුළුවන්. එතෙන්ටන ගුරුවරයාත් ඒකට ඇතුල් වෙන්න ඕන. එතන ඉන්න ලොකු හාමුදුරුවෝ වෙච්ච මාත් ඒකට ඇතුල් වෙන්න ඕන. ඒකෙන් පිටේව පන්සලේ කරන්න බෑ. ඒක තමයි අපි හදපු ආයතනයේ අරමුණ. ඒක තමයි අපේ ඉලක්කය. අද හාමුදුරුවෝ 80ක් ඉන්නවා. පොඩි හාමුදුරුවෝ 89ක් ඉගෙන ගන්නවා අපේ ස්ථානේ. හැබැයි ස්ථානේ ඉගෙන ගන්න හැම හාමුදුරුවම අර විෂන් එකේ ඉන්නවා. ඒ දර්ශනයෙන් පිට යන්න බෑ. කවුරුත් එතෙන්ට ගුරුවරයෙක් අපිට ගෝලේ බාර දෙනකොට ඈත පිටිසර පළාත් වලින් ඇවිල්ලා පන්සල් වලින් ඇවිල්ලා බාර දෙනකොට ඒගොල්ලෝ කියවනවා. මොකද්ද මේ පන්සලේ දර්ශනය? මොකද්ද ඒ දර්ශනය තුල ඒ දැක්ම තුල සාධනය කරගන්න යන පරමාර්ථ? ඒවා අඳුනගත්තේ නැති අයට ගමනක් යන්න බෑ. ඒකනේ මිනිස්සු අවුරුදු දෙකක් එක අරමුණක ඊළඟට තව ඉලක්කයකනේ. මිනිස්සු එක දිගට ගමනක් යන්නේ නැත්තේ. ප්‍රධාන දේ තමන්ගේ ගමනට අරමුණක් දර්ශනයක් නිර්වුල්ව ගොඩනගාගෙන නැති එක. ඒක හරි ඛේද වාචකයක්. ගොඩාක් අය මේ ඇත්තටම කියනවා නම් ඒ දර්ශනයක් නැතුව එන තැන්වල දර්ශනයක් නැතුව තෝරගත්තු දේවල් වල දිගට ඉන්න බැරි වෙනවනේ. දැන් අපේ මම දන්නවා මේ හැම රටකම පාහේ එම්බසියට අදාළ සේෆ් හවුස් එකේ විශාල පිරිසක් සැලකිය යුතු පිරිසක් නේවාසික වෙනවානේ. හැම මාසෙම ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ සමහරට මාස 6-7 ඒගොල්ලොන්ගේ ડોකියුමන්ට් හැදෙනකම් પાස්පෝර්ට් හම්බ වෙනකම් ඉන්නවා. ඇත්තටම ඒගොල්ලෝ පුද්ගලිකව කල්පනා කරොත් ඒගොල්ලෝ මේ රටට එන්න තීරණය කරද්දී තිබිච්ච දර්ශනය පැහැදිලි නැතිකමනේ. ඒ ගැන පුළුල් අවබෝධයක් නොතිබිච්චකම. ඒගොල්ලෝ ඔය අනතුරට පත් වෙන්න අද සේෆ් හවුස් එකකට වෙලා වැටුපක් නැතුව මේ ඒ ලීගල් ડોකියුමන්ට් හදාගන්න මේ බොහොම බලාපොරොත්තුෙන් හැම දවසකම කවද ලංකාවට යන්න ලැබෙයිද කියලා විඳෝ නේ. ඉන්න ඒ වරදින්නේ ඇයි? ඒ තමයි දැක්මක් නැතුව එළඹුණොත් වෙන ප්‍රශ්නේ. ඒ ඇත්තටම අපේ රටේ එහෙම මේ රටවල් වලට සාමාන්‍ය සේවක මහත්මීන්ලා එවන්නේ එවැනි පුළුල් අවබෝධයක් ලබා දීලත් නෙමෙයිනේ රටේම තියෙන බොරු ටික කියලා රවට්ටලා නෙවන්නේ. දැන් දාන්නේ ගෘහ සේවිකාවෝ නෙමෙයිනේ. ගෘහපාලිකාවන් අවශ්‍යයි. මෙහි ගෙවල් පාලනය කරන්න දෙයි මේ අපේ කට්ටියට.
කරුමයකට ඒ ඇඩ් වල තියෙන පට්ටපල් බොරු තේරෙන්නේ නැහනේ. ඒක අහන් ඉන්න අහිංසක කාන්තාවන්ට තේරෙන්නේ මේ පල් බොරුවක් නේද මේ කියන්නේ කියලා. මෙහෙ මොකද මෙහෙ කාන්තාවෝ අත් දෙක බැඳන් ඉඳීද අපෙන් එන කාන්තාවන්ට ගෙවල් පාලනය කරන්න දීලා. නේද? ඒ වගේ පල් බොරු වලට රැවටිලා දැක්මක් නැතුව අනේ ඉතින් කිව්වම කියන ඒවා අර ඒජන්සි වල කට්ටියගේ කතා අහලා නෙන්නේ ඉතින්. පව් අද කොච්චර අසරණ වෙලාද මම දැක්ක මේ අරමුණු අතර එකක් විදියට තියෙනවා ඒ අයගේ ප්‍රශ්න ඉක්මනින් විසඳෙන්න කියලා නේ. විසඳිලා ඉක්මනට ලංකාවට යන්න ලැබෙන්න කියලා සේෆ් හවුස් එකේ ඉන්න කාන්තාවන්ගේ තරුණ දරුවන්ගේ ප්‍රශ්න විසඳෙන්න කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. පව් ඒත් මතක තබා ගන්න ඕනේ. ආයෙත් පැටලෙයි ආයෙත් දර්ශනයක් නැතුව වැඩ කරුනේ. මෙහෙන් ගැලවිලා ගියත් තව තැනකට යන්න හිතයි. ඒත් දර්ශනයක් නැතුව ගියොත් ආයෙත් සේෆ් හවුස් එකක නතර වෙයි. එහෙනම් මම යෝජනා කරනවා නිවන් මඟ විතරක් නෙවෙයි සාමාන්‍ය හොඳ නිර්වුල් ජීවිතයක් ගෙවන්නත් මරණකම් දැක්මක් ඕන. ඒ දැක්ම දියුණු වෙන්නේ බහුශ්‍රృతකමෙන්. නිවන් මඟට අදාළ දර්ශනය දියුණු වෙන්නේ හොඳට බණහලා සම්මා දිට්ඨිය ඇති කරගන්න හොඳට සද්ධර්මයේ සත්පුරුෂයන්ගෙන් අහා නුවණින් මෙනෙහි කර කර නිර්වුල් කරගන්න ඕනේ මඟ. සාමාන්‍ය ජීවිතෙත් ඉතින් ඒ දැක්ම දියුණු වෙන්නේ බාහු සත්‍යංචනේ බහුශ්‍රృත වෙන්න ඕනේ. හොඳට ඒ ලෞකික විශේෂයට ඒ අරමුණට අදාළ නොලෙජ් එක වැඩි කරගන්නවා. ඒ දැනුම වැඩි කරගන්නේ නැතුව බුද්ධාගමට අනුව නම් බහුශ්‍රృతකම වැඩි කරගන්නේ නැතුව බොහෝ අසු පිරු තැන් ඇති කෙනෙක් වෙන්නේ නැතුව කිසිම දෙයක සාර්ථක වෙන්න බෑ. දිගු ගමනක් යන්න බෑ. එහෙනම් ඔබගේ අරමුණ කුමක් වුණත් මං යෝජනා කරනවා එහි අංක 1 විය යුතුයි ඊට අදාළ දැක්ම නිර්වුල් කර ගැනීම. ඒකට දක්ෂ වෙන්න ඕනි. ඒ ඇති කරගත්තු දැක්මෙන් පිටපණින්නේ නැතුව ඒකේ ඉන්න සමත් වෙන්න ඕනි. තේරුණාද? ඒ කියන්නේ දැක්ම ඇති කරගන්න දක්ෂ වෙන්න ඕනි. ඇති කරගත්තු දැක්මෙන් පිටපණින්නේ නැතුව අකණ්ඩව ඒකේ ඉන්න සමත් වෙන්න ඕනි. දැක්මේ දර්ශනේ. ඊළඟට තව වචනයක් කරණීයමෙත සූත්‍රයේ තියෙනවා උජූච. උජූච කියන්නේ ඍජු භාවය අවංක භාවය කියලා තේරුම් විවරණ ග්‍රන්ථවල තියෙන. ඍජු භාව හෙවත් අවංක භාවය. දැන් එතන කියන්නේ මොකද්ද? අර ඇති කරගත්තු දර්ශනය තුල තිබුණනේ නොකල යුතු දේවල් ටිකක් අඳුනගෙන. ඊළඟට කල යුතු දේවල් ටිකක් අඳුනගෙන. අන්නේ නොකල යුතු දේවල් ටික නොකර ඉඳීමට කියනවා. කල යුතු දේවල් ටික කිරීමට කියනවා මොකද්ද? අවංක වීම. ඍජු බව. එතකොට අර දර්ශනය තුළ තමන් ස්ථාවර වෙමින් ගමන පටන් ගන්න. තමන් ඒක පුහුණු වෙන්න ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. ඒකට තමන් අවංකයි. අඳුනගත් යහපත් කියලා යමක් ඒකෙන් වළකින්න පටන් ගන්න. අඳුනගත් යහපත් කියලා යමක් අන්න ඒක දැන් ඒ යහපත පුහුණු වෙන්න පටන් ගන්න. භාවිත කරන්න වඩන්න පටන් ගෙන යහපත අයහපතෙන් වැළකෙන්න පටන් ගෙන. ඒක තමයි උජූච කියන්නේ. ගෝචර තැන් කියලා අඳුනගත්තු තැන හැසිරෙන්න පටන් ගන්නවා. අගෝචරයි කියලා අඳුනගත්තු තැන නොහැසිරෙන්න පටන් ගන්නවා. අරමුණක් ජය ගන්න බෑනේ අගෝචර තැන හැසිරෙන ගමන් ගෝචර තැනත් හැසිරෙන අතරතුරේ නේද? එතකොට අගෝචර තැන හැසිරීමෙන් වැළකින්නත් ඕනි ගෝචර තැන හැසිරෙන්නත් ඕනි. උජූච කියනකොට ඒ දෙකම. දැන් නොකල යුතු ටික නොකර ඉන්නත් ඕන, කල යුතු ටික කරන්නත් ඕන. දැන් අපි කියමුකෝ මෙහෙම අපිට සම්ප්‍රතිශ්‍යාව නම් අපි හරි අපි කියමුකෝ විටමින් C පාවිච්චි කරයි, අපි පිරිටන් වගේ දේවල් පාවිච්චි කරයි. ඒවා පාවිච්චි කරන ගමම්ම අයිස්ක්‍රීම් උත් කෑවොත් කොහොමද? නේද? පුළුවන් තරම් සීතල වතුර බිව්වොත් නේද? එතකොට අපිට ඒක තව
කොච්චර බේත් බිව්වත් අර ටික කරනකම් හොඳ වෙන්නේ නෑනේ. ඒ වගේ තමයි අපි කල යුතු ටික කරන ගමන්ම නොකල යුතු ටිකත් නොකර ඉන්නවා. උජූච කියනකොට අංග දෙකම. තේරුණානේ? කල යුතු ටික කරන්නත් ඕනේ, නොකල යුතු ටික නොකරත් ඉන්නත්. එතකොට තමයි අපිට කියන්න පුළුවන් මම මගේ ඉලක්කයට මගේ අරමුණට මං අවංකයි. මං ඒකට කැප වෙනවා. මං ඒකට මගේ පැත්තෙන් උපරිම දායක වෙලා තියෙනවා. එතෙන්ට ඒ කියන්නේ නොකල යුතු ටික නොකර ඉන්න හයියෙන්නේ අර දාර්ශනික පදනමෙන් ඒ හදාගන්න දැක්ම පුළුල් තරමට ඒ දැක්ම ස්ථාවර තරමට ඒ දැක්ම බොහොම බලවත් තරමට අර නොකල යුතු ටික නොකර ඉන්න හයිය ලැබෙනවා. මොකද ඥානය ලැබෙනකොට ලැජ්ජ බය එනවා නේද? ඥානය අපිට දේවල් නරකයි කියලා නරක දේවල් ගැන බුද්ධිය දියුණු වෙනකොට ඒක ගැන ලැජ්ජ හිතෙනවා. හිරි ඔතප් කියන එක නේ බය හිතෙනවා. යමක් නරකයි කියලා හොඳටම තේරුණාම ඒක කරන්න බයයි. දැන් අපි මේ රටට ආවම අපි දන්නවනේ මේක ටිකක් නීති තදයි කියලා නේ. ඒක තේරුණාම අපි වහාම නීතිකරුකයිද නැත්? නීතිකරුකයි. අපිට තේරුණාම මේකේ සෙල්ලම් නටන්න බෑ කියලා තේරෙන්න ඇතුලේ අපේ නීතියට අනුගත වෙන බය ලැජ්ජාව ඉබේම වෙනවා. ඒක ඉබේම අපිට උපදිනවා. ඒක උපදින්නේ කොහොමද? තේරුම් ගත්තම. මේකේ බරපතලකම තේරෙන්න ඕන. මේ රටේ තියෙන නීති කැඩුවොත් වෙන දේ ගැන බරපතලකම තේරුම් ගත්තේ නැති එක්කෙනෙක් නේද? එයා ලංකාවේ වගේ නටන්න ගිහිල්ලා අන්ත අමාරුවේ වැටෙන්න පුළුවන් නේ. හිරගෙවල් වල දුක් විඳින්න වෙන්න පුළුවන්. දැඩි දඬුවම් වලට ගොදුරු වෙන්නත් පුළුවන්. ඉඩ තියෙනවා. දන්නේ නැහැ. අපි කොතනකට හරි දෙයකට අනුගත වෙන්නේ හරියට අනුගත වෙන්නේ. ඒකේ බරපතලකම තේරුණා. ඒක පුළුල්ව වැටහුණා. ඒ හින්දා මම ඔබට තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව යෝජනා කරනවා නිවන් දකින්න හිතන කෙනෙක් සම්මා දිට්ඨික භාවය තහවුරු කරගත්තට පස්සේ ඒ සම්මා දිට්ඨික භාවය තුල පිහිටලා එයා කැපදේ තුල යෙදෙන එකත් අකැපදෙයින් වළකින එකත් සීලය සම්පූර්ණ කර ගැනීමක් අවශ්‍යයිද නැද්ද? අවශ්‍යයි. මොකද ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙනකන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකම්ම අපි ඉතින් සීලයේ ස්ථාවර භාවයක් තහවුරු කරගන්න එපා අපිට. මොකද සීලවන්තකම දියුණු කරගෙන යෑම ඒ පවපින පිළිගත්තා කියන එක පේන විදියනේ නේ. ලෞකික සම්මාදිට්ඨියේදී අපි පිළිගන්නවා මේක අකුසලය, මේක අකුසල මූලය, මේක කුසලය, මේක කුසල මූලය අඳුන ගන්නවා. ඒ දැක්ම ඇති කර ගන්නවා. ඒ ඇති කරගත්තු දැක්මේ පිහිටල වැඩ කරන්න ගන්නවා. අකුසලය කියලා අඳුනගත්තු එකෙන් වළකිනවා. ඒකට කියනවා උජූච කියලා. කුසලය කියලා අඳුනගත්තු එකේ යෙදෙනවා. ඒකටත් කියනවා මොකද්ද? උජූච. පැහැදිලි නේද දැන්? يعني සක්කෝ කියන්නේ දැක්ම නිර්වුල්ව Taman තුල පිටුවා ගැනීම. උජූච කියන්නේ ඒ ඇති කරගත්තු දර්ශනය තුල නිවැරදිව කල යුතු ටික කරන එකයි නොකල යුතු ටික නොකරින එකයි. උජූච කියන වචනේත් එක අපි තේරුම් ගන්න ඕනේ. නිවන් දකින්න යන මගටත් එහෙමයි, සාමාන්‍ය ජීවිතේටත් එහෙමයි. දැන් ඔයතෝ හොඳ ෆැමිලි එකක ඉන්න නම් ඒකෙත් නොකල යුතු ඒවා කියලා අඳුරගත්තා නම් ඒවා නොකරින්න. කල යුතුයි කියලා අඳුරගත්තා නම් ඒ ටික කරන්න. කැපයි කියලා දෙයක් අඳුරගත්තා නම් ඒක කරාට කමන්නේ නැහැ. ඒක කරන්න කැප වෙන්න ඕනේ ඒකට. අකපයි කියලා අඳුරගත්තා නම් ඒක නොකර ඉන්න ඕනේ. නැත්නම් යන්න බෑ ඒකට. ඒ කියන්නේ එක වෙලා යන්න බෑ ගමන. යන්න හොඳ තැන් සහ යන්න හොඳ නැති තැන් කියලා අඳුරගත්තු ඒවා තියෙනවානේ. අන්න ඒවයි නොයා ඉන්න. යන්න හොඳයි කියලා අඳුරගත්තු තැන් වල විතරක් යන්න ඕනේ. නැත්නම් ගෘහස්ත ජීවිතේ අර්බුද පටන් ගන්නවා. ප්‍රශ්න පටන් ගන්නවා. රැකියාවෙත් එහෙම තමයි. රැකියාවෙත් තියෙනවනේ පුළුවන් දෙයි බැරි දෙයි ආයතනික නීති සංග්‍රහයක් තියෙනවනේ නේ. ඕන ආයතන සංග්‍රහයක පෙන්නනවා මේ ඔයාට කැපයි මේක අකපයි මේක.
යුතුයි මේක අයුතුයි මේක. ගෝචරයි මේක අගෝචරයි මේක. එතන සාර්ථක වෙන්න නම් ඒ ආයතන සංග්‍රහයට එකඟ වෙන්න ඕන. ඒකට අවංක වෙන්න ඕන. ඒකට අවංක වුණාම ඕනි තරම් කාලයක් යන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා ඔබගේ උජු කියන බව නැත්නම් ඍජු බව කියන එක ඔබගේ ජීවිතයේ ප්‍රමුඛ අංගයක් බවට ඔබ පත් කරගන්න කියන එක තමයි මම යෝජනා කරන්නේ. ලෞකික අරමුණු සාදා ගන්නත් ලෝකෝත්තර අරමුණු සාදා ගන්න. ඍජුභාවය. නිවන් දකින්නත් සාමාන්‍ය හොඳ ජීවිතයක් ගෙවන්නත්. ඉතින් ඒකේ සූජුච කියන එක තමයි ඒකේ ප්‍රබලම තැන. ඒ කියන්නේ උජුච කියන එක අර කැපදේ අකපදේ සාමාන්‍යයෙන් නොකර ඉඳීම හෝ කිරීම. සූජුච කියනකොට රහසින්වත් නොකළ යුතු ටික නොකර ඉඳීම. කළ යුතු ටික කවුරු හිටියේ නැතත් කිරීම. එතකොට තමයි සූජුච. මනා අවංකභාවය. මනා ඍජු භාවය. කැපදේ කවුරු හිටියත් නැතත් කිරීම තමයි සූජුච කියන්නේ. අකපදේ කවුරු හිටියේ නැතත් ඒක කරන්නේ නැති එක තමයි සූජුච කියන්නේ. එතෙන්ට කියොත් තමයි අර උජූච තහවුරු වුණා වෙන්නේ. උජූච කියන ගුණය තහවුරු වෙන්නේ සූජුච කියන ගුණය ඇති කරගත්තොත් විතරයි. උජූච ගුණය තියෙන හැමෝම සූජුච නෙමෙයි. සූජුච තියෙන හැමෝම උජූච තියෙනවා. ඒ කියන්නේ උජූච කියන ගුණයේ දීර්ඝය තමයි සූජුච කියන්නේ. අපි එලිපිට නොකරන දේ රහසින්වත් කරන්නේ නැත්නම් ඒකට කියනවා සූජුච නේ. එලිපිට කරන්නේ නැති එක රහසින්වත් කරන්නේ නැත්නම් ඒක සූජුච. මනාවංකයි. එතකොට ඔබගේ හෘදය සාක්ෂියෙන්වත් ඔබට අසහනයක් නැහැ. උජූච ගුණය තිබුණොත් ලෝකෙන් දඬුවමක් අපවාදයක් නැහැ. සූජූච ගුණය තිබුණොත් කර්මෙන් දඬුවමක් නැහැ නේ. මොකද හේතුව උජූච සූජූච කියන දෙක නිකන් සාමාන්‍ය ජීවිතයට අදාළව ගත්තොත් අපි සාමාන්‍ය ලෝකේ නීතිය රීතිය රැකගෙන ඉන්නවා නම් එළියට පේන පව් ටික නොකර ඉන්නවා නම් එළියට පේන වැරදි ටික නොකර ඉන්නවා නම් ඉතින් එළියෙන් අපවාද එන්නේ නැහැ, නින්දා එන්නේ නැහැ, දණ්ඩන එන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ ටික හොරෙන් කරනවා නම් කර්මය සැකසෙනවද? නේද? කර්මය සැකසෙනවා. ඉතින් කර්මෙනුත් නිදහස් වෙන්න පුළුවන්. හෘදය සාක්ෂියෙන් වද වෙන්නේ නැති තැනට අසහනයට පත් කරන්නේ නැති තැනට පත් වෙන්න පුළුවන් සූජුච වුණ. මේ කියන්නේ කරන්නේ නැති ටික හොරෙන්වත් නොකරින්. කරන ටික කවුරු හිටියේ නැතත් කරන්න. දිනපතා බුදුන් අඳිනවා නම් කවුරු හිටියේ නැතත් බුදුන් අඳින්න. නේද? යම් කිසි සිල් ටිකක් රකින්නවා නම් ඒ රකින්න සිල්පදේ එක හරි කමන්නේ ඒක කවුරු නැතත් රකින්න. එළියට පේන්න රැක්කොත් එළියේ ප්‍රශ්න විතරයි විසඳෙන්නේ. ප්‍රශ්න තියෙන බෞද්ධයෝ වෙච්ච අපිට අපේ දහමට අනුව අපේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව මේ එලිපිට පවු නොකර බේරුණාට විතරක් බේරෙන්න බෑ. නේද? ඒ කියන්නේ හොරෙන් කරන පව් වලටත් විඳවන්න වෙන්නේ එලිපිටනේ. හොරෙන් කරන පව් වලටත් එලිපිට විඳවන්න වෙනවා. රහසෙන් වෙන්න පුළුවන් පව කරන්නේ. හැබැයි විපාක විඳින්න වෙන්නේ සමහරට එලිපිට. කඳුළු වගුර යත්සාත්සු මුකෝ රෝදං විපාකම් පටිසේවති. කඳුළු වගුර කඳුළු පෙර විපාක විඳින්න වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එහින්දා මම ඔබට යෝජනා කරනවා ඔබලා වලකින දෙයින් රහසිනුත් වලකින්න බලන්න. එතකොට පුදුම ආත්ම ශක්තියක්, පුදුම ආත්ම විශ්වාසයක්, පුදුම ආත්ම තෘප්තියක් අත්විඳින්න පුළුවන්. වලකින එකෙන් එලිපිටත් වැලකිලා හොරනුත් වැලකිලා. කරන එක එලිපිටත් කරනවා කවුරු හිටියේ නැතත් කරනවා. හරියට. දැන් මේ ඔක්කොම එන්නේ කොතනින්දලද? අර සම්මා දිට්ඨියේ ඉඳලා නේ. ඇති කරගත්තු නිවැරදි දර්ශනයෙන් අපි පටන් ගන්නවා දේවල් නරක අයහපත් කියලා අඳුරගත්තු දේවල් නොකර ඉන්නයි, යහපත් උතුම් උසස් කියලා අඳුරගත්තු දේවල් කරන්නයි. ඊළඟට තව ටිකක් ඒක අපි වැඩි දියුණු කරනවා
කරන්න ඕනි කියලා අඳුරගත්තු දේවල් කවුරු හිටියේ නැතත් කරනවා. කරන්න හොඳ නැහැ කියලා අඳුරගත්තු දේවල් ටික කවුරු හිටියත් නැතත් කරන්නේ නැහැ. අයුතු දේ කරන්නෙම නැහැ. යුතු දේ කරනවමයි. හොඳයි. ඔය කරුණු තුන අදට ඇති. කරුණු තුනක් අදට ඉගෙන ගත්තා. වැඩිපුර එක දිගට කියලා දෙන්න. එතකොට ඔළුවේ රැඳෙන්නේ නැහැ. මතකයේ ස්ථාවරව තියෙන්නේ නැහැ. ඒ නිසා අදට ඔය කරුණු තුන ප්‍රාමාණිකයි. අදට ඔය කරුණු තුන ප්‍රාමාණිකයි. එතකොට කරුණු තුන නැවත අපි සාරාංශයක් විදියට තේරුම් ගමු. සක්කෝ කියලා කිව්වේ දක්ෂකම සමර්ථකම කුමකටද කියලා ඇහුවොත් සම්මාදිට්ඨික භාවය තහවුරු කර ගැනීමට ඇති කර ගැනීමට. ඊළඟට උජූච කියලා කිව්වේ ඇති කරගත්තු සම්මාදිට්ඨික භාවය තුළ රැඳී සිටීම නේ. රැඳී සිටීම. සූජූච කියලා කිව්වේ ඒ සම්මාදිට්ඨික භාවය කවුරු හිටියත් නැතත් ඉක්මවන්නේ නැතිකම නේ. ඒ ඇති කරගත්තු දර්ශනය ඉක්මවල වැඩ කරන්නේ නැතිකම. සූජූච. තව ඕන ලෞකික විදියට තව විස්තර කරන්න පුළුවන් වෙන තලවලට. මේක නිවන් මාර්ගට අදාළව ඒ කොටස තේරුම් ගත්තම් හරි. සාමාන්‍ය ජීවිතෙත් ඔබ අඳුනගත්තු දේ හරියට කැප අකප වශයෙන් ඒකේ යෙදෙන එක උජූච, කවුරු හිටියත් නැතත් යෙදෙන එක සුජූච. ওই විදියට තමයි ඕනම අරමුණකට යන්න තියෙන්නේ. දැන් කරණීයමෙත්ත සූත්‍රයේ තව තියෙන ධර්ම සංකල්ප අපි ඒවා ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී.